समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजत्स सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से सब्ब पापस्स अकरणं कुशलस्स उपसम्पदा सचित्त परियोदपनं एतं बुद्धान शासनं श्रद्धा बुद्धि संपन्न कारुणिक पिन्नुतुनि මට ලබා දීලා තියෙන මාතෘකාව ඒයි පස්සික කියන ගුණය. එතෙන්දී පැහැදිලි වෙන්නේ එන්න බලන්න. ඒයි පස්සික කියන මේ වචනේ අර්ථය තමයි එන්න බලන්න. මෙහෙම අභීත විදියට කතා කරන්නට පුළුවන් එකම දහම තමයි සම්බුදු දහම. ඒ මොකද මේ ධර්මය විද්‍යමානයි පිරිසිදුයි. ඒ පිරිසිදු බැවිනොත් විද්‍යමාන බැවිනොත් ඕනෑම කෙනෙකුට ඇවිල්ලා බලන්න කියලා කියන්ට පුළුවන් ඒ අභීත ගුණය තියෙන්නේ ධර්ම රත්නයේට පමණයි. වෙනත් වෙනත් ශාස්ත්‍රවරුන්ගේ ධර්මයට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. සමහර ශාස්ත්‍රවරු ධර්ම උන්වහන්සේලාගේ ධර්මය විවේචනය කරන්න පුළුවන් කමක් නැහැ. වෙනත් වෙනත් දේන් සාකච්ඡා කරන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේලා කියපු දේවල් ඒ ආකාරයෙන්ම පිළිගත යුතුයි. මොකද ඒවා වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. දේව භාෂිත දේවල් කියලා. ඍෂි භාවිත ඍෂීන් වහන්සේලා ප්‍රකාශ කරපුවා. දෙවියන් වහන්සේ ප්‍රකාශ කරපුවා. ඒවා ගැන තර්ක කරන්න, විවේචනය කරන්න කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒවා ඒ ආකාරයෙන් පිළිගන්න කියන එකයි අනිත් දහම් වල සඳහන් වෙලා තියෙන්නේ. නමුත් බුදුදහම එසේ නෙවෙයි. බුදුදහම අන්දානුකරණයෙන් පිළිගැනීමක් බුදුදහම තුළ ඇත්තේ නැහැ. බුද්ධිමත්ව අවබෝධයෙන් තේරුම් ගන්නට ඕන. අද ගොඩක් දෙනෙක් මේ අවබෝධය අතහැරලා තමයි යම් යම් දේවල් තේරුම් ගන්නට යන්නේ. බෞද්ධයා කියන්නේ කාටද?
බෞද්ධයා කියලා කියන්නේ බුදුන් සරණ ගිය, දහම් සරණ ගිය, සංඝ සරණ ගිය තැනැත්තාට තමයි බෞද්ධ කියලා කියන්නේ. එතකොට බුදුන් සරණ යන්න කියලා කිව්වේ කොහොමද? අන්දානුකරණයෙන්ද? නැහැ. බුදුන් සරණ යන්න කියලා කිව්වේ දහම් සරණ යන්න, සංඝ සරණ යන්න කියලා දේශනා කළේ බුද්ධිමත්ව අවබෝධයෙන් යුක්තවයි ඒ සරණ යන්න කියලා කිව්වේ. දැන් ඔබ හැම දෙනාට අපි ආමන්ත්‍රණය කරනවා ශ්‍රද්ධාවන්තයන් කියලා. ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකක්ද? විශ්වාසය. ශ්‍රද්ධාව කියලා කියන්නේ විශ්වාසය. කවුරු පිළිබඳ විශ්වාසයක්ද? තුනුරුවන් පිළිබඳ විශ්වාස කිරීම. කර්මයේ කර්මඵලය විශ්වාස කිරීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට දෙවියන් වහන්සේ විශ්වාස කිරීම ශ්‍රද්ධාව කියන එකට අයිති වෙනවද? ඒකත් එක්තරා විදිහේ ශ්‍රද්ධාවක් තමයි. ඒක භක්තිය පදනම් කරගත්ත ශ්‍රද්ධාව. බුදුහාමුදුරුවෝ පිළිබඳ, ධර්ම රත්නයේ පිළිබඳ, සංඝ රත්නයේ පිළිබඳ ඇති වෙන විශ්වාසයේ පැහැදීම භක්තිය පදනම් කරගත්ත එකක් නෙවෙයි. දැන් මේ අය අහලා ඇති වක්කලී කියන හාමුදුරුවෝ. වක්කලී කියන්නේ ගෘහපතියෙක් ඉස්සර වෙලා. ගිහි කාලේ හොඳ ගෘහපතියෙක්. වක්කලී ගෘහපතියා බුදුහාමුදුරන්ට පැහැදුනේ උන්වහන්සේගේ රූපේටයි. දැන් බණ අහන්න ගියයින් පස්සේ මේ රූපේට ඇලොම් කරපු නිසා වක්කලී හාමුදුරුවෝ, වක්කලී ගෘහපතියා බුදුහාමුදුරුවෝ ගාවට ගිහිලා ඉස්සරහින්ම ගිහිල්ලා බණ අහනවා. බණ අහනවට වඩා බුදුහාමුදුරන්ගේ රූපේ දිහා බලාගෙන ඉන්නවා. වක්කලී හාමුදුරන්ට මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. මොකද මේ බුදුහාමුදුරන්ගේ රූපේ ඇලිලානේ හිටියේ. මෙයා කල්පනා කරනවා මම ගිහිව හිටියොත් මට බණ අහන වෙලාව විතරයි බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන් වෙන්නේ. මට හැමදාම හැමදෙස්සෙම බුදුහාමුදුරුවෝ දැක ගන්නට පුළුවන්. පැවිදි වුණොත් ඉතින් වක්කලී ගෘහපතියා බුදුහාමුදුරුවෝ ළඟ ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වුණේ බුදුහාමුදුරුවන් පිළිබඳව තිබිච්ච ශ්‍රද්ධාව මොකද්ද? අර රූපේට ඇලෙන ස්වභාවය තමයි රූපේට ඇලීම. බුදුහාමුදුරුවෝ පිළිබඳව හරියට තේරුම් අරගෙන නෙවෙයි ඔහු පැවිදි වුණේ. ඉතින් පැවිදි වෙලා පච්චඩියත් අරගෙන බුදු කොටිය ළඟට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්නවා. බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්නකොට බුදුහාමුදුරුවෝ මේ වක්කලී හාමුදුරුවන්ට කියනවා අපේහි වක්කලී ඉවත්ව යන්න. මෙහින් ඉවත්ව යන්න, මෙතනින් යන්න කියලා එළෙව්වා. තරහට නෙවෙයි. බුදුහාමුදුරුවන්ට එහෙම තරහ යන්නේ නැහනේ. වක්කලී හාමුදුරුවෝ කරන ක්‍රියාවේ හිස් බව දැකලා උන්වහන්සේ අයින් කළා. ඊට පස්සේ වක්කලී හාමුදුරන්ට හරියට කනගාටුවක් ඇති වුණා. මම පැවිදි වුණේ බුදුහාමුදුරන්ගේ රූපේ දිහා බලන්න. රූපේ දිහා බලන්නයි මම පැවිදි වුණේ. දැන් බුදුහාමුදුරුවෝ මාව එළවනවා. මට වැඩක් නැහැ ජීවත් වෙලා ඉන්න. මම සිය දිවි හානි කරගන්නවායි කියලා යා කන්දකට ගිහිල්ලා කන්දෙන් පනින්න. පැනලා ජීවිතය හානි. සාමාන්‍යයෙන් බුදුහාමුදුරුවෝ මෙහෙමගේ අය දිහා ටිකක් අවධානයෙන් ඉන්නවා. යව්වට ජීවිතේ හානි කරගන්න යනකොටම බුදුහාමුදුරුවෝ ආලෝක ධාරාවක් යවලා බුදු සිරුර නැවතත් පෙනෙන්න සැලැස්සුවා. අන්න බුදුහාමුදුරුවෝ පිළිබඳ ආයතර හැඟීම ඇති වෙලා බුදුහාමුදුරුවන් වෙතට යොමු වුණා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී ප්‍රකාශ කරනවා
කින්තේ වක්කලී මිනා පෝතිකායේන දිත්තේන යෝකෝ වක්කලී ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලිය මේ මගේ කුණු ශරීරයේ දිහා බලාගෙන ඉඳීමෙන් උඹට ඇති ප්‍රයෝජනේ කුමක්ද? යම්කිසි කෙනෙකුට මාව දැක ගන්නට නම් යෝකෝ වක්කලී ධම්මං පස්සති ධර්මයේ දැක්කොත් සෝමං පස්සති මාව දකින්න පුළුවන් කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. අන්න එතකොට අපට බුදුහාමුදුරෝ දැක ගන්න ඕනේ කොහොමද? ධර්මයේ දැකීමෙන්. විහාරයට ගිහිල්ලා බුදුහාමුදුරන්ගේ පිළිමේ දිහා උදේ ඉඳලා හැන්දෑ වෙනකම් බලාගෙන හිටියත් අපට බුදුහාමුදුරෝ දැක ගන්නට බෑ. දැන් සමහර අය ශ්‍රද්ධාව භක්තියට හරවගෙන තියෙනවා. ඒක තමයි ගොඩාක්ම කනගාටු. ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව ඒක නියම පිරිසිදු ශ්‍රද්ධාව නෙවෙයි. බුදුහාමුදුරෝ පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙනවා වැරදි විදියට. දැන් බුදුහාමුදුරන්ට පහන් දැල්වනවා. දැන් මේ අය කවුරුත් දැල්වනවනේ පහන්. සමහර අය කියලා බුදුහාමුදුරන්ගේ පිළිමේ ළඟින්ම පහන තියෙනවා. පිළිමේත් විනාශයි, විහාරගේත් විනාශයි. මොකද? අර මෝඩ ශ්‍රද්ධාව නිසා, අවබෝධයකින් තොරව ශ්‍රද්ධාව නිසා අර වගේ විපතක් සිද්ධ වෙනවා. ඒ අවබෝධය තුලින් නෙවෙයි බුදුහාමුදුරුවෝ හඳුනාගෙන නෙවෙයිනේ. දැන් බලන්න අපේ ළඟට ඇවිල්ලා පහනක් තියන්නේ අපේ ළඟින්ම. අපට ආලෝකය අවශ්‍ය වුණත් පහන ළඟින්ම තිබ්බොත් මොකද වෙන්නේ? ඒකම කරදරයක් වෙනවනේ. දැන් බලන්න ශ්‍රද්ධාවේ මෝඩ ශ්‍රද්ධාවේ ඇති වෙනස ඒක අපි හිතන්න ඕන. දැන් අපි පහන් දැල්වනවා. කොයි වෙලාවද පහන් දැල්වන්න ඕනේ? මේ ඉර හොඳට පායන වෙලාවේ ආලෝකේ තියෙන වෙලාවෙද පහන් දැල්වන්න ඕනේ. පහන් දැල්වන්න ඕනේ. දැන් අද අපේ අය ගිනි මධ්‍යාහනේ මහා මේ පහන් බදන අර සූර්යාලෝකයට වඩා වැඩි ආලෝකයක් තියෙන පහනක් දැල්වුවා නම් හරි. මේ දවල් පහන් පත්තු කරන එක ශ්‍රද්ධාව නෙවෙයි. මතක තියාගන්න. ඒ තෙල් ටික තියන්න පන්සලට දෙන්න. ඒ තෙල් ටික රැයට පහන් ටික පත්තු කරන්න. අපට රැයට එන්න විදියක් නැහැ. ඒ නිසා ආඳුරනේ මේ රැයට පහන් දැල්වනවා. ඒකත් දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද විදුලි ආලෝකයේ තියෙන නිසා විදුලි ආලෝකයට ටිකක් දෙන්න. අපි මේ කරන්න ඕනේ මේ ධර්මයේ දකින්න ඕනේ අවබෝධය තුලින් තමයි දකින්න ඕනේ. දැන් අපි කරන මේ වැරදි අපි නිවැරදි කරගන්න. අපි බෞද්ධ නම් අවබෝධය තුලින් දැක ගන්න. දැන් බුදුහාමුදුරුවෝ හිටියනම් බුදුහාමුදුරුවෝ කියනවා මේ රැයට මල් මිසක් මේ දවල්ට නම් පහන් මට අවශ්‍ය නැහැ කියලා කියනවා. ඉතින් රැයට තමයි පහන් දැල්වන්න ඕන. ඉතින් බුදුහාමුදුරුවන්ට පහන් දැල්වන එක හොඳයි. අපි මේ බුදුහාමුදුරුවෝ කාටද මේ දැල්වන්නේ? බුදුහාමුදුරුවන්ට පහන් දැල්වන්නේ කොහොමද දැල්වන්නේ? සද්ධාය සම්පදිත්තේන දීපේන තම දංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං. තෙලින් ඇවුලුනා වූ අන්ධකාරයේ දුරු කරන්නා වූ මේ පහණි කෙලෙස් නැමැති ඝනාන්ධකාරයේ නැසුවා වූ තුන්ලොවට පහනක් බඳු සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. එතකොට අන්ධකාරයේ දුරු කරන්නා වූ මේ පහණි. එතකොට අපි එතෙන්දීම දවල් පහන් පත්ව කරනකොට අන්ධකාරයේ දුරු කරනවද ඒ පහණි? නෑනේ. ඉතින් අපි කියන්නේ නම් එහෙම අන්ධකාරය දුරු කරන මේ පහණින් කෙලෙස් නැමැති ඝනාන්ධකාරය නැසුවා. ඒක හරි. කෙලෙස් නැමැති ඝනාන්ධකාරය නැසුවා. ඕ තුන්ලොවට පහන තුන්ලොවටම පහනක් බඳු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පොදමි.
මේ පහණින් උන්වහන්සේ පුදනවා. ඉතින් දැන් අපේ විනය පිටකයේ තියෙන විනය සීමාවට ගියයින් පස්සේ පහන් දැල්වන්න ඕන. එතෙන්දි මේ විනය පොතේම සඳහන් කරලා තියෙනවා ඉදානි සූර්යාලෝකෝ අත්ති පදීපකිච්ඡන් නැත්ති. සූර්යාලෝකයේ ඇති කල්හි පහන් දැල්වීමක් නැත. සූර්යාලෝකයේ තියෙනවා නම් පහන් දැල්වන්න අවශ්‍ය නැහැ. නමුත් සාමාන්‍යයෙන් රාත්‍රියේට සීමාවට යනකොට සීමාවි පෝය කරන්නේම ගියොත් පහන් දැල්වීම කරන්න ඕන. දැන් අපි අපේ ළඟ යම් යම් දේවල් තියෙනවා නම් ඒව වෙනස් කරගන්න ඕන. දැන් සමහරවිට පහන් දැල්වන ක්‍රම තියෙනවා. සූර්යාලෝකයේ තියෙද්දිත් පහන් දැල්වනවා. උත්සව සභාවක් ආරම්භ කරනකොට චාරිත්‍රානුකූලව සංකේතයක් ඇටියට පහන් දැල්වනවා. මල ගෙදරක පහන් දැල්වනවා. ඒක ඒ දැල්වන පහන අන්ධකාරය දුරු කිරීම සඳහා කරන එකක් නෙවෙයි. ඒවත් අපි තේරුම් ගන්නවා. දැන් හාමුදුරුවෝ කිව්වා මෙතෙන්දී දැන් දවල්ට පහන් පත්තු කරන්න ඕනේ නැහැ කියලා. එතකොට ගෙදර මල ගෙදරක් වුණායින් පස්සේ පහන් පත්තු කරන්නේ නැති වෙනකොට ළඟට චාරිත්‍රානුකූලව තියෙන උත්සව සභාවේදී පහන් දැල්ලන්නේ නැති වෙනකොට එහෙම එන්නේ නැහැ. ඒක සිරිතක්, චාරිත්‍රයක්. අපි ඒවත් තේරුම් ගන්න ඕන. මධ්‍යස්තව අවබෝධය තුලින් අපේ කරන කටයුතු කිරීම තමයි බෞද්ධ කම කියලා කියන්නේ. නැත්තම් අපිට තියෙන්නේ බෞද්ධ නමක් වෙන්න පුළුවන්. බෞද්ධයා හැමතිස්සෙම අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න ඕන. අන්න ඒ නිසා තමයි බුදුහාඳුරෝ දේශනා කරන්නේ කවුරුවක්වත් කියපු පළියට යමක් පිළිගන්න එපා. පරම්පරාවෙන් එනවා කියලා ඒක පිළිගන්නටත් එපා. අර කාලාම සූත්‍රයේ දේශනා කරන මා අනුත්සවයෙන් මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටක සම්පදාය මේ විදියට බුදුහාමුදුරෝ දේශනා කරනවා මේක පරම්පරාවෙන් ආවයි කියලා පොත්පත් වල තිබෙනවයි කියලා එහෙම පිළිගන්න එපා. අන්න ඒක තමයි කියන්නේ ඒහි පස්සෙක ඇවිල්ලා බලන්න. එතකොට තමයි දැන් මම මේ කියන දේවල් එකපාරට ඔබ හැමදෙනාම පිළිගන්න එපා. මා කියන දේවල් පිළිබඳව ඔබ හිතන්න. මේක ධර්මයට එකඟද මේ හාමුදුරුවෝ කියන එක? විනයට එකඟද? ධර්මයට හා විනයට එකඟ නම් ඒ දේ පිළිගන්න. ධර්මයට හා විනයට එකඟ. අපි කියන හැම දෙයක්ම මේ ඒක යොමු කරන්න කියලා කියනවා ධර්මයේ හා විනයට යොමු කරලා බලන්න. අද කොයිතරම් ධර්මයේ විකෘති කරනවද? අද හරියට අපේ මේ සම්බුද්ධ ශාසනයට මහත් බාධාවක් නැත්තම් මාර උවදුරක් ඇති වෙලා තියෙන්නේ වෙනත් ආගමිකයන්ගෙන් නෙවෙයි. අපේම බෞද්ධයන්ගේ. සමහර අය ත්‍රිපිටකය වෙනස් කරලා කතා කරනවා. ත්‍රිපිටකය දැන් එක තැනක මම නංගන් කියන්නේ යන්නේ නැහැ. ප ဋ ාණි කියන එක අහලා තියෙනව නේද? කට්ටිය කවුරුත් අහලා තියෙනවා. මේ කියවල නැති වෙන්න පුළුවන්. අභිධර්මයේ තියෙන සත්‍ය ප්‍රකරණ වලින් එකක් තමයි ප ဋ ාණි කියලා කියන්නේ. ප ဋ ාණ ධර්මදේශනා ප ဋ ාණේ මෙනෙහි කරමින් සිටින අතරදී තමයි බුදු සිරුරෙන් බුදුරැස් විහිදුනේ. සවනක් ගන්න බුදුරැස් විහිදුනේ ප ဋ ාණේ මෙනෙහි කරේ. ඒ තරම් මහා වැදගත් ගැඹුරු ධර්ම කොටස ඇතුළත් වෙන අභිධර්මයේ ඇතුළත් වෙන ග්‍රන්ථයක් තමයි ප ဋ ාණ ප්‍රකරණය කියලා කියන්නේ. දැන් එක දේශකයෙක් මේක විග්‍රහ කරනවා ප ဋ ාණේ කියලා කියන්නේ පට්ඨ ධර්මයේ ප ဋ ාණේ. ඔන්න. දැන් බලන්න මේ ඊළඟට එයා කියනවා මේ පවුල් කියලා කියන්නේ පසින්දුරන් අවුල් කරපු නිසා පවුල් කියලා කියනවා. ඉතින් ඔන්න ওই වගේ අපි පිළිගන්නවද? එහෙනම් පිළිගන්න යන්න එපා.
අන්න ඒකට තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ එන්න බලන්න ධර්මයට අනුව බලන්න විනයට අනුව බලන්න. එහෙම බැලුවම අපට නිවැරදිව කටයුතු කරන්න පුළුවන්. කාලාමයන්ට කාලාමයන් කියන අපේ එක ශාස්ත්‍රවරු එක විදියට කතා කරනවා. එක විදියට කතා කරනවා. මං අපි කොහොමද පිළිගන්නේ? අන්න ඒ වෙලාවේ තියන්නේ බුදුහාරෝ. පරම්පරාවෙන් ආවා කියලාවත් කවුරු හරි කිව්ව මෙහෙම තියනවායි කියලා කිව්වයි කියලා මෙහෙමලු කිව්වයි කියලා කිව්වත් තර්කයට ඉගදුරු වෙනවායි කියලා කිව්වත් ඒ එකක්වත් පිළිගන්න යන්න ධර්මයට හා විනයට යොමු කරලා මේ සත්‍යද අසත්‍යද කියලා හිතලා බලලා ඒ දේ පිළිගන්න කියලා. ඉතින් අපි නොඑක් විදියට බණ අහනවා. අද channel ගොඩකින් බණ කියනවා. ඉතින් ඒවා සියල්ලක්ම අහනවා. අපේ ශ්‍රද්ධාවන්ත දායකයන් සමහර බණ අහලා අවුලෙන් අවුලටපත් වෙනවා. ඉතින් එහෙම වෙන්නේ නැතුව ධර්මයේ වෙත ඇවිල්ලා බලන්න. ධර්මයට කොහොමද මේක ධර්මයට එකඟද කියලා බලනකොට අන්න ඒහිපස්සික ගුණය ධර්මයේ තුල තියෙන නිසා ඔබට ස්වාධීනව ධර්මයේ පිළිබඳ අවබෝධය ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් ධර්මයේ දකින්න පුළුවන් අපට හැමතැනදීම දකින්න පුළුවන්. දැන් මල් පූජා කරනවා. මේ මල් පූජා කරන අය කවුද ධර්මයේ දකින්නේ හරියට? දැන් ගොඩක් දෙනෙක් මල් පූජා කරනකොට ගාථාව කියනවා. මොකද්ද? පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පම් මිලායාති යතා ඉදම්මේ කායෝ තථා යාති විනාශ භාව. එකෙන් කියන්නේ මොකද්ද? මේ මලින් බුදුරජාණන් වහන්සේ පුදමි. මේ පිනෙන් මට නිවන් සුව ලැබේවා. මේ මල යම්සේ පරවි මැලවි යාද එසේම මාගේ මේ ශරීරයත් විනාශ භාවයට යේමයි. දැන් ඔතෙන්දි දකින්නේ බුදුහාමුදුරනේ. අපි මල් පූජා කරනකොට බුදුහාමුදුරෝ දැක ගන්න පුළුවන්. සමහරු කියන මල් පූජා කරන්නේ මොකටද? මල් පූජා කරන්න අවශ්‍ය නැහැ. බුදුහාමුදුරන්ට ඒ මල පූජා කිරීමෙන් අපි දකින්නේ කවුද? බුදුහාමුදුරෝ. දැන් මේ මලින් බුදුරජාණන් වහන්සේ පොදමි. මේ පිණි මට නිවන් සුව ලැබේවා. එතකොට අපි දන්නවා මේ නිවන් සපේ තමයි අපේ අරමුණ. මේ මල යම්සේ පරවි මැලවි යාද එසේම මාගේ මේ ශරීරයත් විනාශ භාවයට යනවා. ඔතෙන්දි පැහැදිලි වෙන්නේ මොකක්ද? මල ලස්සනයි, සුන්දරයි, හොඳයි. නමුත් මේ මලට වෙන ස්වභාවය ගැනත් හිතනවා. ඒ හිතලා ඒ මල පිළිබඳව ඇල්මක් නෙවෙයි ඇති වෙන්නේ. රාගික චේතනාවක් නෙවෙයි ඇති වෙන්නේ. රාගයේ පහ කරන සිතවිල්ලක් ඇති වෙනවා. මේ මල යම්සේ පරවි මැලවි යනවා. ඒ වගේ තමයි මේ අපේ ශරීරය. ශරීරය දිහා එක්කම බලනවා. මේ ශරීරයත් විනාශ භාවයට යනවා. දැන් අපට අපේ ශරීරයේ විනාශ භාවයට යනවායි කියන එක අපි වයසටම යන්න ඕනද දැනගන්න? නෑ. පුංචි කාලේ ඉඳලම අපට ඒක අවබෝධ කරගන්න පුළුවන්. දැන් වයසට ගිය අයට නම් ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන්. පින්තූර ටික ගත්තන් පස්සේ පුංචි කාලේ තිබිච්ච පින්තූරේ දැන් තියෙන පින්තූරේ දිහා බලනකොට අහසට පොළොව වගේ ඒ මමද කියලාත් හිතෙනවා. ඒ තරම් අපේ රූපය කොයිතරම් දුරට වෙනස් වෙලාද කියලා.
ඒ වගේ තමයි සිතවිල්ල. රූපයට වඩා ඉක්මනින්ම සිතවිලි වෙනස් වෙනවා. ශනිකව වෙනස් වෙනවා. හැමදෙස්සෙම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. අපේ ධර්මයේ දකිනවා නම් මේ රූපේ ස්වභාවය, සිතවිලි වල ස්වභාවය අපි හොඳින් තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තම පුළුවන්. එතකොට ඒ ධර්මයට බැස ගන්න ඕන. තේරුම් ගන්න. අපි හැමතිස්සෙම මේක තේරුම් ගන්නවා කියන්නේ ගොඩක් අමාරුයි. මොකද අපි ලෞකික පැත්තේ ඉඳගෙන තමයි මේක තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒ ලෞකිකත්වයේ අත්හරින්න පුළුවන් වෙනවා හරි හැටියට අපේ හිත තේරුම් ගත්තොතින්, අපේ රූපේ තේරුම් ගත්තොතින්, මේකේ තියෙන වෙනස් වෙන ස්වභාවය තේරුම් ගත්තොතින් අපි ආධ්‍යාත්මයේ ගොඩක් වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ආධ්‍යාත්මික ශක්තිය ඇති කරගන්න පුළුවන් වෙනවා. එනිසා අපි හිතන්නේ අපේ මේ ලෝකේ ජීවත් වෙනවා නම් අපි සතුටින් ජීවත් වෙනවා. දැන් ඔබ තුල සතුට තියනවාද කියලා ඔබම හිතන්න. සතුට නැති වෙන්න හේතුව මොකද? සතුට නැති වෙන්න හේතුව අපි එක්කෝ අතීතයේ ජීවත් වෙන නිසා, එක්කෝ අනාගතයේ ජීවත් වෙන නිසා. බොහෝ දුරට ගැටලුවක හිර වෙලා ඒ ගැටලුවෙන් එහාට යන්නේ නැතුව ඉන්නවා. දැන් අපි කියමු දැන් මේ අය ගොඩක් හොඳට බණ අහනවා මේක කරනවා. මං ඇවිල්ලා කාට හරි බැන්නා. එතකොට බැන්නා නම් මම වණ කියපේකද කියන්නේ ගෙදර ගිහිල්ලා අර බැන්නයි කියකෙන්ද. අර හාමුදුරුවෝ ඇවිල්ලා බණ කියන්නේ ඇවිල්ලා මේ අහවලාට හොඳටම බැන්නා. අනිත් කෙනෙකුට බැනපේක අනිත් අයත් ගෙදර ගෙනියනවා. බැන්න ටික ගෙනියන්නේ නැහැ. අර බැන්නයි කියන එක ගෙනියනවා. කවුරු හරි අපිට බැන්න නම් ඒ බැන්නන් පස්සේ අපි ඒකේ හිර වෙලා ඉන්නවනේ. ඒක අතාරින්නේ නැහනේ. ඒතින් ඊට එහාට දෙයක් හිතන්නේවත් නැහැ. දැන් සමාන රැකියාවට යනකොට ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක රැකියා ස්ථානටත් ගෙනියනවා. ඒ ගැනමයි හිතන්නේ. කරන දේවලුත් සාර්ථක වෙන්නේ නැහැ. අන්න අපි ඒවා ඒ බැමිවල ඒ ගැටලු වල හිර වෙන්නේ නැතුව ඒවා හිතෙන් අතාරින්න පුරුවන් වෙන්න ඕන. එහෙම හිතෙන් අතාරින්න නම් අපි මොකද්ද කරන්න ඕන? එම මොහොත තුල ජීවත් වෙන්න ඕන. මේ මොහොත තුල අපි ජීවත් වෙන්න ඕන. එම මොහොත තුල ජීවත් වෙනවා නම් අපට සැනසීම ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. අපේ සැනසීම නැති කරගෙන තියෙන්නේ කවුරුවක්වත් නෙවෙයි. කවුද? අපිමයි නැති කරගෙන තියෙන්නේ. ධර්මයේත් එක්ක ඉන්නවනම් සැනසීම අපට හැමතිස්සෙම තියෙනවා. එම මොහොත තුළ එතන. ඒ මොකද අපි එම මොහොත තුළ සතුටින් ඉන්න ඕනේ. ඊළඟ මොහොත වෙනකොට මොකක් වෙනවද කියලා අපි දන්නවද? එහෙනම් මේ මොහොතේ දුකෙන් ඉඳලා ඊළඟ මොහොතේ දුකක් වෙනවද? එනිසා මේ මොහොත තුළ සතුටින් ඉන්නකොට ඊළඟ මොහොතත් සතුටින් ඉන්න පුළුවන්කම අපට තියෙනවා. ඒ නිසා හැමතිස්සෙම අපි උත්සාහ කරන්න ඕනි ධර්මයත් එක්ක එන්න බලන්න. ධර්මයට එක්ක යමු වෙන්න. ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාන් පස්සේ අපි ධර්මයෙන් පිටපනින්නයි උත්සාහ කරන්නේ. කෙනෙක් අපට බැන්නයින් පස්සේ ඒකට අපි කොහොමද එයාගෙන් පරිගන්නේ කොහොමද කියලා හිතනවා. නමුත් ධර්මයත් එක්ක ඉන්නවා නම් කෙනෙක් බැන්නත් අපි ඉවසන්න පුරුදු වෙනවා. ඉවසන්න කියනවා කියන එක හරිම අමාරු දෙයක් නේ. ඉවසීම කියන එක. ඉවසන්න පුරුදු වෙනවා නම් අපට අර ධර්මයේ එන මහා උතුම් ගුණාංගයක්. කන්ති පරමං තපෝතිතික්ක. ඉවසීම තමයි උතුම්ම තපස කියලා කියන්නේ. ඉතින් මේ තපස කියන්නේ මේ කැලේට යන්න ඕනේ නැහැ. මහාන වෙන්න ඕනේ නැහැ. ඔබ හැමදෙනාටත් පුළුවන්
ඒ තපස් ගුණය රකින්න. මොකද්ද? ඉවසීම. ඉවසීම කියන එක අපි හැම කෙනෙක් ළඟම ඇති කරගත්තොත් ඒ ධර්මයට අනුව අපි කටයුතු කළොත් අන්න අපට සැනසීම ඉවසීමෙන් සැනසීම ලැබේ. එන්න බලන්න ඉවසන්න. දැන් ඔබට කවුරු හරි බැන්නම එකට එකක් කියන්නේ යන්නේ නැතුව ඉවසීම ඇති කරගත්තොත් අපට අනිවාර්යයෙන්ම සැනසීම ඇති වෙනවා. බැන්න ගමන්ම කෝපයක් ඇති වුණොත් එතෙන්දි සැනසීමක් ඇති වෙනවද? නැහැ. සැනසීම නැතුව වෙනසීමයි එතෙන්දි ඊට පස්සේ ඇති වෙන්නේ. ඒ නිසා සැනසීම ඇති කරගන්නට අපි ඉවසීම පුහුණු කරන්න ඕන. එතකොට අපට කෙනෙක් බැන්නයින් පස්සේ අපි හිත නරක කරගත්තොත් අපි ඒක ධර්මයට අනුකූල වෙච්ච දෙයක් නෙවෙයි. කෙනෙක් වයින්කොට හිතන්න ඕන මොකද හිතන්න ඕන? මේ මට බනින්නේ මම මොහුට සංසාරෙදි බැනපු නිසායි. එහෙම හිතෙන්නේ නැහැ නේ අපිට නේද? කෙනෙක් වයින්කොට එයාට සංසාරෙදි අපි බැනලා තියෙන නිසා තමයි අපට බැනුම් අහන්න ඕනේ. ඒ නිසා මම නැවතත් මේක දිගට ගෙනියන්නේ නැහැ. මම මෙතෙන්දි මේක නතර කරලා යනවා. ඉවසීම පුරුදු කරනවා කියලා හිතන්න ඕන. අර සුණාපරන්තයට ගිය පුණ්ණහාමුදුරුවෝ ගැන අහලා තියෙනවනේ. පාසල් යන කාලේදී ඕවා කියවලක් තියෙනවා. කතාවනුත් කියලා තියෙනවා. නිතර බණවලටත් අහලා තියෙනවා. කවුද පුණ්ණහාමුදුරුවන්ගේ කතාව අරගෙන තමන්ගේ ජීවිතය සකස් කරගන්නේ? කේන්ති යනකොට හිතන්නේ නැද්ද අපිට මේ පුණ්ණහාමුදුරුවන්ගේ කතාව මතක් වෙන්නේ නැද්ද? පුණ්ණහාමුදුරුවන්ගේ කතාව මතක් වෙන්න ඕන. එතකොට තමයි අපට ඉවසීම අපට පුරුදු කළා වෙන්නේ. ඉවසීම අපි පුරුදු කළොත් අන්න ඒකෙන් සනසිලිදායක ජීවිතයක් අපට ගත කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් හැමතිස්සෙම අපට මොකක් හරි එකක් වුණාන් පස්සේ අපි වරද පටවන්නේ අනිත් අයට. නේද? කවුද වරද පටවන්නේ නැත්තේ? මොකක් හරි වරදක් වුණත් තමන්ගෙන් වරදක් වුණත් ඒකේ වැරදිකාරයා කවුද? තවත් කෙනෙක්. එහෙමනේ බුදු සමයට අනුව අපි බලනවා නම් අපිට වරදක් අපි මොකක් හරි වෙනවා නම් ඒ වරද අපේ පිටම බැනගන්න. කෙනෙක් අපට බැන්නත් ඒ බැනීමේ වරද කවුද? අපිමයි. අපි සංසාරෙදි බැනපු නිසා තමයි මේ මිනිස්සයා බනින්නේ. අපි නිවැරදිව ඉඳලා බැනුම් අහන්න වෙනවා පුළුවන්. ඒ වුණත් අපට හිතන්න ඕන ඉවසීම කියන එක පුරුදු කරන්න ඕන. මේක මට මොහු කරන්නේ ලොකු උදව්වක් ඉවසීම පුරුදු කරන නිසා. එක නිවසක මහත්තයෙක් ඉන්නවා. ඒ මහත්තයා ඒ ගෙදර ළඟ විශාල විදියට අනිත් ගෙදරින් දානවා මේ ශබ්ද වාහිනිය නැත්තම් ගුවන් විදුලිය දාලා සින්දු දාලා කනක් ඇහිලා ඉන්න විදියක් නැහැ. ඊට පස්සේ එතෙන්ට ආපු ඒ මහත්තයෙක් කියනවා ඇයි ඔබ මේ විදිය දුක් විඳින්නේ මේ විදියට කටයුතු කරන්නේ ඇයි මේ සද්ද ගන්නවා ඔබට නීත්‍යානුකූලව කටයුතු කරන්න පුළුවන්. ගිහලා පොලිසියට දැනුම් දෙන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා කොහොමද මම පොලිසියට දැනුම් දෙන්නේ? එයා මගේ ගුරුවරයෙක්නේ. එයා මං ගුරුවරයෙක් කොහොමද ගුරුවරයාට විරුද්ධව මං කොහොමද පොලිසියට දැනුම් දෙන්නේ? කොහොමද ඔබගේ ගුරුවරයා වෙන්නේ කියලා. එයා තමයි මට ඉවසීම පුරුදු කරන්නේ. අන්න එයා ගුරුවරයෙක් හැටියට හිතනවා Tamanට විරුද්ධකම් කරන එක නා ගුරුවරයෙක් හැටියට හිතලා අර ඉවසීම කියන එක පුරුදු කරනවා. ඉතින් අපි ওই විදියට ධර්මයත් එක්ක ඉන්නකොට ධර්මයෙන්ම තමයි අපට සැනසීම ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. දැන් බලන්න අතපය කපන කොටත් ඊළඟට Tamanට හිරිහැර කරන කොටත් ඉවසීමෙන් යුක්තව හිටිය රජ කෙනෙක් තමයි ශාන්තිවාදී තාපසතුමා තමයි ශාන්තිවාදී තාපසතුමා. ඉතින් අපි ඉවසීම නැති වුණොත් එතෙන්දී අපේ කේන්ති ගත්තොත් ඒ කේන්ති ගැනීමෙන් වෙන්නේ මොකද්ද? අපි අපම වරදක් කරගත්තා වෙනවා. එනිසා අපි ධර්මයේ දකින්ට ධර්මයේ අනුව හැසිරෙන්න
ධර්මයේ පිළිපදින්න අපි උත්සාහවත් වෙනවා. මේ බණ ඇහිීමේ ප්‍රයෝජනවත් වෙන්නේ මනස සකස් කර ගැනීමට හැකියාව ඇති කර ගැනීමයි. ළඟට එම මොහොත තුළ ජීවත් වෙන්න ඕනේ කොයි විදියටද? සිහි නුවණින් යුක්තව ජීවත් වෙන්න ඕනේ. සිහි නුවණින් යුක්තව ජීවත් වුණොත් තමයි අපට ඒ දේ සකස් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ධර්මයේ පිළිබඳව යොමු කිරීම අපි හැමතිස්සෙම කරන්න ඕන. අපි යොමු වෙන්න ඕන. අපේ ස්වාමි පුරුෂයන් යොමු කරන්න ඕන, භාර්යාවන් යොමු කරන්න ඕන, දරුවන් යොමු කරන්න ඕන ධර්මයට. ඒ ධර්මයට යොමු කළාම තමයි ධර්මය අවබෝධ කරගන්න, ධර්මයේ තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ අය දන්නවා ඇති අපේ බුද්ධ ශාසනයේ හිටියේ ප්‍රධානම දායක මහත්මයා. කවුද? අනේපිඩු සිටුතුමා. තාත්තා භික්ෂුන් වහන්සේලාට දන් දුන්නට සෝවාන් ඵලයේ ලබාගත් උපාසකයෙක් වුණාට පුතා එහෙම නැහැ. පුතා ටිකක් දඩබ්බරයි. පුතා පන්සල පැත්තටවත් යන්නේ නැහැ. ඊළඟට තාත්තට ඒක හරි වේදනාවක්. මම මෙච්චර ශාසනයට සම්බන්ධ වෙලා කටයුතු කරනවා, මගේ පුතා යන්නේ නැහනේ. ඊට පස්සේ බලනවා අනේපිඩු සිටුතුමා කල්පනා කරනවා පුතා කැමති මොනවද? පුතා කැමති කහවණු වලට. එහෙනම් පන්සලට යවන්න හොඳම ලේසිම දේ තමයි කහවණු දෙනවයි කියලා. කහවණු 100ක් දෙනවා පන්සලට ගිහලා ආවොත් කියලා. අපිත් කියනවනේ ළමයින්ට පාස් වෙලා ආවොත් පළවෙනියා වුණොත්, දෙවෙනියා වුණොත්, තුන්වෙනියා වුණොත් අපි මේ දේ දෙනවා. ළමයි සෑහෙන උනන්දුවේ ඒකට යොමු වෙලා කරනවා, තෑග්ග ගන්න ඕනේ හින්දා. දැන් මෙයා කැමති වුණේ කහවණුවට. ඊට පස්සේ කහවණු ගිහිල්ලා ආවන් පස්සේ පුතාට කන්න බොන්න දෙන්න පටන් ගත්ත තාත්තා. මට කිසිම කෑමක් ඕනේ නැහැ, මට ඉස්සෙල්ලා කහවණු ටික දෙන්න. දුන්නොත් විතරයි මං කෑම ගන්න කියලා කිව්වා. ඉතින් තායි හිතුවේ මේ තාත්තා දෙන එකක් නැහැ කියලා. ඊට පස්සේ කහවණු 100ක් දුන්නා. මේ කාල සිටුතුමාට, සිටු පුත්‍රයාට. ඊට පස්සේ තාත්තා කියනවා බුදුහාමුදුරන්ගෙන් එක බණ පදයක් අහගෙන ආවොත්, ඉගෙනගෙන ආවොත් මම කහවණු 1000ක් දෙනවා කියලා කිව්වා. ඉතින් පුතාට හරි සතුටුයි. ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ගාව ගිහලා ඉස්සලා පන්සලටයි ගියේ. ඊළඟට ගියා බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න. බුදුහාමුදුරුවෝ දැන් දන්නවා පුතා ආපු කාරණා මොකද්ද කියලා. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනවා, අවබෝධ වෙන්න දේශනා කරනවා, මතකෙ හිටින්න නෙවෙයි. එකක්වත් මතකෙ හිටින්න නෙවෙයි, අවබෝධ වෙන විදියට උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. ධර්ම දේශනාව අවසානයේදී මේ කාල සිටු පුත්‍රයා දහසක් නයින් ප්‍රතිමන්විත සෝවාන් මාර්ගඵලයේ පිහිටියා. පිහිටලා බුදුහාමුදුරුවොත් එක්ක කාල සිටු පුත්‍රයා දැන් එනවා සිටුතුමාගේ මාලිගාවට. එනකොට සිටුතුමා දකිනවා පුතාගේ වෙනසක් තියෙනවා. බණ අහනකොට, බණ ඇහුවොත්, හොඳට ධර්මයේ දැනගත්තොත් ඒක වෙනසක් ඇති කරගන්න පුළුවන්. මොහොනෙත් වෙනසක් දකිනවා. දැන් පුතා හිතනවා මට දැන් බුදුහාඳුර ඉදිරියේ සල්ලි නොදුන්න, කහවණු නොදුන්නොත් හොඳයි. කියලා හිතනවා. මොකද දැන් ඊට වඩා වැඩි යමක් ලැබිලා තියෙනවනේ. ඊට පස්සේ සිටුතුමා බුදුහාඳුර ඉදිරියේදී කහවණු 1000ක් දෙනකොට මට දැන් ඒ කහවණු එපා කියලා කිව්වා. මට බුදුහාඳුරන්ගෙන් ඊට වඩා වැඩි යමක් ලැබිලා තියෙනවා. ඒක මට උතුම් කියලා කිව්වා. අන්න ඒ නිසා ඔබ හැමදෙනාම ධර්මයට යොමු කරන්න. අන්න එතෙන් පැහැදිලි කරන්නේ මොකද්ද? ඒහි පස්සික ගුණය. ඇවිල්ලා බලන්න. ඒ ඇවිල්ලා බැලුවන්ට පස්සේ තමයි අපට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ බුද්ධ ධර්මයේ කුමක්ද. ඒක තේරුම් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඇවිල්ලා බැලුවොත් පමණයි. දැන් මහත් උඩඟුව හිටිය රජබිසව කෙනෙක්නේ කේමා කියලා කියන්නේ. කේමා කියලා කියන්නේ බිම්බිසාර රජතුමාගේ බිසවක්. බිම්බිසාර රජතුමාගේ බිසව යන්නේ නැහැ මේ
ආරාමයේ පැත්තට දැන් බිම්බිසාර රජතුමා තමයි වේළුවනාරාමයේ පූජා කළේ. ආරාමයේ පැත්තට යන්නේ නැහැ බුදුහාඳුරෝ රූපයට නිග්‍රහ කරනවායි කියලා වැරදි මතයක් හිතේ තියාගෙන යන්නේ නැහැ. බුදුහාඳුරෝ රූපයට නිග්‍රහ කරනවා කියලා. ඊට පස්සේ දැන් රජුරන්ට ඕන වුණා මේ කේමා බිසව පන්සලට යවා ගන්න. ඊළඟට අනිත් අය ලව්වා පන්සලේ වර්ණා කළා. වේළුවනාරාමේ වර්ණාව කළා. ඒ වර්ණාව ඇහුවන් පස්සේ කේමා බිසවට යන්න ඕන කැමැත්තක් ඇති වුණා මේ පන්සල බලන්න. පන්සලේ තියෙන සිරියාව බලන්න. යනකොට බුදුහාඳුරෝ බණ කියනවා කාන්තාවන් දෙදෙනෙක් ඉඳගෙන බුදුහාඳුරන්ට පවන්සලන. තාම ලස්සන දෙවඟන. ඊට පස්සේ කේමා බිසවට හිතනවා මේ බුදුහාඳුරෝ මේ රූපෙට නිඳා කරනවා කියවට මෙච්චර ලස්සන මගේ රූපෙටත් වඩා ලස්සන කාන්තාවක් නෙමෙයි කාන්තාවන් දෙන්නේ නෙමෙයි පවන්සලන්නේ කියලා ඉතින් හොඳට බලාගෙන හිටියා. ඉන්නකොට මේ රූපේ වෙනස් වෙන ආකාරයේ හිමින් සැරේ බුදුහාඳුරෝ පෙනෙන්න සලස්සුවා. සලස්සුවම ඊට මේක අනිත්‍ය ස්වභාවය දැක්කා. රූපේට වෙන ස්වභාවය දැක්කා. අපිත් හිතාගෙන ඉන්නෝන අපි තරුණ කාලේ වෙනකොට ලස්සන අපි කවදාකවත් වයසට යන්නේ නැහැ. අපි තමයි ලස්සන වයසක අය දකින්නත් කැමති නැහැ. ඒගොල්ලොත් එක්ක කතා කරන්නත් කැමති නැහැ. මොකද අපිට එහෙම එකක් වෙන්නේ නැහැ කියලා අපි හිතාගෙන ඉන්න හින්දා. නමුත් මේ වෙනස් වෙන බව තේරුම් ගත්තාම රූපේ අනිත්‍යතාවයේ තේරුම් අරගෙන ඒ බණට අයහුම්කන් දීගෙන ඉන්නකොට එයත් මේ ධර්ම අවබෝධය ලබාගෙන මෙහෙණි සස්නට ඇතුල් වෙලා පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේගේ දකුණත් ශ්‍රාවිකාව බවට අග්‍ර ශ්‍රාවිකාවක් බවට පත් වුණා. දැන් බලන්න ප්‍රඥාව මුහුකුරා යන්ට අවස්ථාව සලසන්න ඕන. ප්‍රඥාව මුහුකුරා යන්න අවස්ථාව සැලසුණොත් තමයි අවබෝධය ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව ප්‍රඥාව හැකිලෙන විදියට අවදි නොවන විදියට අපි කටයුතු කළොත් මේ ධර්මයේ දකින්න පුළුවන් කමක් නැහැ. නිසා ධර්මයේ දකින්න ප්‍රඥාව අවදි කරන්න ඕන. ප්‍රඥාව කී ආකාරයකද? දැන් බලන්න. දැන් මෙතෙන්දිත් කරන්නේ මොකද්ද? ප්‍රඥාව අවදි කරන. ඒකට කියනවා මොකද්ද? සුතමය පඤ්ඤා. සුතමය ප්‍රඥාව ඇති කර ගන්න ඕන. දැන් බණ ඇහිීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම දේශනා කිරීමෙන් මේ තුලින් අපට ඇති වෙන්නේ මොනවද? සුතමේ ඥානිය ඇති වෙනවා. සුතමේ ඥානිය නිවැරදිම ඥානිය කියලා හිතන්න එපා. ඊළඟට ඒක චින්තාමේ ප්‍රඥාව ඇති කර ගන්න ඕන. ඒ ගැන හිතන්න ඕන. දැන් මං කියන දේවල් පිළිබඳව හිතන්න ඕන. ගිහලා ස්වාධීනව කල්පනා කරන්න ඕන. මේ ආන්දරෝ කිව්වේ බණක්ද අනක්ද නැත්නම් වැඩක් නැති දෙයක්ද කියලා හිතන්න ඕන. චින්තාමේ ප්‍රඥාව ඇති කර ගන්න ඕන. හිතේ ධාරණය කරගෙන ගිහලා චින්තාමේ ප්‍රඥාව ඇති කර ගන්න ඕන. ඊළඟට භාවනාමේ ප්‍රඥාව ඇති කර ගන්න ඕන. මෙන්න මේ ප්‍රඥාව තුළින් තමයි අපට දහම නිවැරදි ලෙස දැක ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. බුදුහාමුදුරෝ කලේ උන්වහන්සේ ළඟට එන අයට දහම නිවැරදිව අවබෝධ කර ගන්නට උන්වහන්සේ මාර්ගය පෑදුවා. නන්දහාමුදුරන්ටත් එහෙමයි. නන්දහාමුදුරෝ දෙවඟනක් කරේ ඇල්මක් ඇති කරගෙන තමයි මහානදම පිළිබඳව කලකිරීමක් ඇති වුණේ. කියන්නේ තමන්ගේ ජනපද කල්යාණි ගැන. ජනපද කල්යාණි ගැන ඇල්ම ඇති කරගෙන මහානකම පිළිබඳ කලකිරීමක් ඇති කරගත්තා. බුදුහාමුදුර එකපාරට අර ජනපද කල්යාණි පිළිබඳව තියෙන ආසාව අයින් කරන්න ගියේ නැහැ. උන්වහන්සේ කල්පනා කළා නන්දහාමුදුරෝ රාගික චරිතයක් ඇති කෙනෙක්. ඒ නිසා රාගයෙන්ම රාගය අයින් කරන්න ඕන. යනකොට බන්දරියකුත් පෙන්නලා දෙවඟනක් පෙන්නුවා. ඒ දෙවඟන ලබා ගැනීමේ යටින් භාවනා කළා. දෙවඟන ලබා දෙන්න මේ විදිහට කටයුතු කරන්න ඕන.
එතකොට දෙවඟන ලබා ගැනීමේ යටියෙන් භාවනා කරලා නිවන් දකින්න නෙවෙයි. ඒ යටියෙන් භාවනා කරලා අන්තිමේදී අරහත් මාර්ගඵලයටපත් වුණා. ධර්මයේ දකිනකොට ධර්මයේ අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා ඒහි පස්සික ගුණය ධර්මයේ තියෙන ප්‍රධානම ලක්ෂණයක්, ප්‍රධානම ගුණයක්. ඒහි පස්සික ගුණය අපි ඇති කරගන්න ඕන. එතකොට අපි ඒ ධර්මයේ දකින්න නම් ත්‍රිපිටකය පිළිබඳ යම්කිසි අවබෝධයක් ඇති කරගන්න ඕන. දැන් මේ අයට ත්‍රිපිටකය සම්පූර්ණයෙන්ම කියවලා තේරුම් ගන්නත් කාලයක් මදි. කාලයක් අඩුයි. නමුත් ත්‍රිපිටකය අපි සාමාන්‍යයෙන් හරි දැනගන්න ඕන. මුළු ත්‍රිපිටකයේම හකුලවා දක්වපු ගාථාවක් තමයි මා මාතෘකා කළේ. මොකද්ද? සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝං ඒතම් බුද්ධාන ශාසන. ත්‍රිපිටකය කියලා කියන්නේ මොකක්ද? සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. මේ ත්‍රිපිටකයෙන් ඉස්සල්ලාම ඇති වුණේ මොන පිටකයේද? අභිධර්ම පිටකයේද, විනය පිටකයේද, සූත්‍ර පිටකයේද? සූත්‍ර පිටකය. ඉස්සල්ලාම ඇති වුණේ සූත්‍ර පිටකය. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා වසර 20ක් යනකම් විනය පිටකයක් ගැන දේශනා කළේ නැහැ. භික්ෂූන් වහන්සේ හික්මවා ගත්තේ මේ ගාථාව. මේ ගාථාව සිහිපත් කරනවා. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසන. සියලු පව් නොකරන්න. කුසල් දියුණු කරන්න. සිත දමනය කරගන්න. මේක තමයි සියලු බුදුවරයන්ගේ අනුශාසන. ඕක සිහිපත් කළාම අවුරුදු 20කට පස්සේ තමයි විනය පිටකයක් බිහි වුණේ. එනිසා ඉස්සල්ලාම ආවේ බුදුහාමුදුරෝ ඒ පුජ්‍යලයන්ගේ චරිතයට අනුව යම් යම් අවස්ථාවලදී ඇතිවෙච්ච සිද්ධිය මුල් කරගෙන දේශනා කරපු ධර්ම කොටස් තමයි සූත්‍ර පිටකයට අයත් වෙන්නේ. විවහාර භාෂාවෙන් මේ ධර්මයේ දේශනා කළා. සාමාන්‍ය විවහාර භාෂාවෙන් දේශනා කළා. ඒ නිසා සූත්‍ර පිටකයට කියන තව නමක් තියෙනවා. දන්නවද කවුද? මොන දේශනාද? වෝහාර දේශනා. මොකද්ද? වෝහාර දේශනා. සූත්‍ර පිටකයට කියන අනිත් නම මොකද්ද? වෝහාර දේශනා. එතකොට විනය පිටකය. විනය පිටකයේ පැනෙවිය ගිහියන්ටද? නැහැ. භික්ෂූන් වහන්සේටයි විනය පිටකයේ පැනෙවිය. ගිහියන්ට ඒ ගැන කතා කරන්නත් අවශ්‍ය නැහැ. සමහර ගිහි අය ඉන්නවා හාමුදුරන්ට පහර ගහන්න ඕන නම් විනය පිටකය තමයි කියවන්නේ. ගිහියන්ට විනය පිටකය කියවන්න අවසරයක් දීලා නැහැ. සාමාන්‍යයෙන් උපසම්පදා වෙන්න කිට්ටු වෙනකොට තමයි භික්ෂුන් සාමණේර හාමුදුරන්ටත් විනය පිටකය කියන්න කියලා තියෙන්නේ. ඒ තරම් විනය පිටකය දීලා තිබුණේ කාටද? භික්ෂුන් වහන්සේ. දැන් ගිහියෙක් විනය පිටකය කියවන්නේ ශ්‍රද්ධාවෙන් නෙවෙයි. මේ හාමුදුරුවන්ගේ දුර්වලතෙන් බලලා ඒ හාමුදුරුවන්ට පහර ගන්න සමහර වෙලාවට විනය පිටකය කියනවා සමහර ගිහියා. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ විනය පිටකයේ දේශනා කළේ කාටද? නැගා භික්ෂුන් වහන්සේට. විනය පිටකය කියලා කියන්නේ මොකද්ද? විනය කියලා කියන්නේ මේ දේ කළ යුතුය, මේ දේ නොකළ යුතුයයි පනවා වදාළ නීති රීති ඇතුළත් වෙන්නේ කොහෙද? විනය පිටකය. එතකොට විනය පිටකය වෙනස් කරගන්න නැත්නම් විනය පිටකය ਸਰවකාලීන ਸਰවතෝපද්‍ර එකක් හැටියට බුදුහාමුදුරුවෝම සැලකුවේ නැහැ. ඒක වෙනස් කරගන්නත් බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට ඉඩ දුන්නා. උන්වහන්සේ පිරිනුවම් පාන්න කිට්ටු වෙනකොට දේශනා කළා සංඝයාගේ කැමැත්තෙන් කුද්ධානුකුද්ධක ශික්ෂාපද ඉවත් කරගත්තට කමක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා. ඒ මොකද විනය පිටකය කියන එක වෙනස් වෙනවා. ඒක හැමතිස්සෙම හැම කාලෙටම අදාළ වෙන දෙයක් නෙවෙයි. කුඩා අනු කුඩා ශික්ෂාපද වෙනස් කරගන්න උන්වහන්සේ අනුදැන දුන්නා. ඒ නිසා සමහර වෙලාවට විනය පිටකය කියවල පුංචි වරදක් හාමුදුරුවෝගෙන් දැක්කම පස්සේ
අර මහ විශාල පරාජිකාවක් වෙච්ච විදියට බයින අයත් ඉන්නවා. පුංචි වරදක් වුණාම. එතකොට එහෙම නෙවෙයි බුදුහාඳුරෝම ඒකට ඉඩ දීලා තියෙනවා බුද්ධානුකුද්දක ශික්ෂාපද ඉවත් කරගත්තට කමක් නැහැ කියලා. එතකොට විනය පිටකයට කියන්නේ මොකක්ද? මොන දේශනා කියලාද? අරක කිව්වා වෝහාර දේශනා. විනය පිටකයට කියනවා ආනා දේශනා. ආනා දේශනා කියලා කියන්නේ විනය පිටකයට. මම මේ ගැන කතා කරන්න යන්නේ කාලේ මදි නිසා. ඊළඟට අභිධර්ම පිටකය. අභිධර්ම පිටකය කියලා කියන්නේ ධර්මයේ සාරවත්වොත් ගැඹුරුවොත් විසිතුරුවොත් ධර්ම කොටස් ඇතුළත් වන්නේ අභිධර්ම පිටකයටයි. ඒ අභිධර්ම පිටකයේ මේ ව්‍යවහාර භාෂාවෙන් දේශනා කරපු එකක් නෙවෙයි. ස්කන්ධ ධාතු ආයතන මෙන්න මේ වාරගෙන දේශනා කරපු ධර්මයට කියනවා පරමත්ත දේශනා. මොකද්ද අභිධර්මයේ කියන අනිත් නම මොකද්ද? පරමත්ත දේශනා. දැන් හොඳට මතක තියාගන්න මේ ත්‍රිපිටකයේම හකුලවා දැක්වපු ගාථාව තමයි මේ සබ්බපාපස්සකරණං කියන ගාථාව. එතකොට සබ්බ වෝහාර දේශනා, ආනා දේශනා, පරමත්ත දේශනා. එතකොට සබ්බපාපස්සකරණ ඒකෙන් කියන්නේ මොකද්ද? විනය පිටකේ තමයි. සියලු පව් නොකරන්න. විනය පැනෙව්වේ භික්ෂුන් වහන්සේලා හික්මවා ගන්නට. ගිහියන්ටත් ඒක අදාළයි. හික්මවා ගන්න තමයි පංචශීලයේ දීලා තියෙන්නේ. පොහොය අටසිල් දීලා තියෙන්නේ. ඊළඟට ගිහි දසසිල් දීලා තියෙන්නේ මොකක් සඳහාද? සියලු පව් වලින් වළක්වා ගන්න. ඉතින් භික්ෂුන් වහන්සේලාට ගොඩක් විනය නීති රීති පනවනකොට භික්ෂුන් වහන්සේලා ටිකක් කලබල වුණා. අපිට මේවා පනවලා මේ මෙච්චර ගොඩක් ආරක්ෂා කරන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේ එහෙම කලබල වෙන වෙලාවේදී බුදුහාඳුරෝන් අනෝ භික්ෂුන් වහන්සේලා ඔබට ගොඩක් බැරි නම් එකක් දෙකක් තුනක් පුළුවන්ද කියලා. අනේ ස්වාමීනි එකක් දෙකක් තුනක් නම් පුළුවන් කියලා කිව්වා. ගොඩක් තමයි අපට බැරි. එහෙනම් කය හික්මවා ගන්න, වචනේ හික්මවා ගන්න, සිත හික්මවා ගන්න. කය වචනේ හිත කියන තුන්දර හික්මවා ගත්තොත් ඒ ප්‍රමාණවත් කියලා දේශනා කළා. ඉතින් විනය පිටකේ පැවැත්නුවේ මොකක් සඳහාද? මේ කියන තුන්දර හික්මවාගෙන භික්ෂූන් නියම මාර්ගයට ගන්න. ඒ නිසා සබ්බපාපස්සකරණං කියන්නේ විනය පිටකය. කුසලස්ස උපසම්පදා. කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ කුසල් දියුණු කරන්න, රස කරන්න කියන්නේ ඒක සූත්‍ර පිටකය. සචිත්ත පරියෝදපන. සියහිත දමනය කරනකොට සිත පිළිබඳ කරන විග්‍රහයක් තමයි අභිධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට ඒක අභිධර්ම පිටකය. එතකොට දැන් මේකම තමයි සීල සමාධි ප්‍රඥා කියන බුද්ධ ධර්මයේ කියලා කියන්නේ මොකද්ද? සීල සමාධි ප්‍රඥා. සබ්බපාපස්සකරණං කියලා කියන්නේ සීලය, කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ සමාධිය, සචිත්ත පරියෝදපණං කියලා කියන්නේ ප්‍රඥාව. එතකොට බුදු සමයේ කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥාවම් ප්‍රගුණ කරන්න. ඔබ හැම දෙනාම සීල සමාධි ප්‍රඥාවම් ප්‍රගුණ කළොත් බුදුදහමේ සඳහන් කළ අර කියන විමුක්තිය නැත්නම් නිවන ඔබ හැම දෙනා ළඟට ළඟා කරගන්න පුළුවන්. ඒයි පස්සික වෙන්න එන්න බලන්න. එතකොට මේ ත්‍රිපිටකයේ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගත්තොත්, තේරුමක් ඇති කරගත්තොත් ඔබ බලාපොරොත්තු වෙන ඒ සනසිල්ල ළඟා කරගන්න පුළුවන් කියන මේ හැඟීම ඇති කරගන්න ඕන. ඉතින් දැන් මම මීට වඩා අනුශාසනාව දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අද මට දීලා තිබුණේ ඒහි පස්සික කියන ගුණය. ඉතින් ඒහි පස්සික ගුණය කියන්නේ එතනින් ඇතුල් වුණාන් පස්සේ මුළු ධර්මයත් එක්කම ඇතුල් වෙන්න පුළුවන්. එතකොට ඒ ධර්මයේ තියෙන ස්වාක්ඛාත ගුණය දැනගන්න නම් ඒහි පස්සික වෙන්න ඕන. සන්දේට්ටික ගුණය දැනගන්න නම් ඒහි පස්සික වෙන්න ඕන. ළඟට අකාලික ගුණය දැනගන්න නම් ඒහි පස්සික වෙන්න ඕන. ළඟට ඕපනයික විඤ්ඤෝහි පච්චත්තං වේදිත මේ ධර්මයේ තියෙන සියලුම කරුණු ඒහි පස්සික ගුණයත් එක්ක බැඳිලා තියෙන්නේ. ඒ නිසා ඔබට මේ ගුණ ධර්මයේ ගුණ ගැන අහන්න ඒහි පස්සික ගුණය
ඔබට තවදුරටත් ප්‍රගුණ වෙනවා පැහැදිලි වෙනවා. ඒ නිසා අපි ධර්මයේ දකින්න ඕන, ධර්මයේ තේරුම් ගන්න ඕන. ඒක ධර්මයේ තේරුම් අරගෙන ඔබගේ ශ්‍රද්ධාව ස්ථාවර ශ්‍රද්ධාවක් බවට පත් කරගන්න. ස්ථාවර ශ්‍රද්ධාවක් බවට පත් වුණොත් තමයි සැනසෙල්ල ළඟා කරගන්න. නැත්තම් සමහර අයගේ ශ්‍රද්ධාව වෙනන ශ්‍රද්ධාවක් වෙනවා. ඒක නෙවෙයි අවශ්‍ය වෙන්නේ. ශ්‍රද්ධාව ස්ථාවර කරගන්න ඕන. සමහර අය පිටිපෙට්ටියට පිටිපැකට් එකට මොකක් හරි කීයක් හරි දුන්නම ආගම වෙනස් කරන தත්ත්වයේ ශ්‍රද්ධාවල් ඇති කරගන්න හොඳ නැහැ. අපේ ශ්‍රද්ධාව නිවැරදි ශ්‍රද්ධාවක් කරගත්තොත් අන්න ඒ තැනත්තා තමයි සෝවාන් මාර්ගඵලයටපත් වුණා කියලා කියන්නේ. ඒ නිසා ඒ தත්ත්වයට අපිපත් වෙන්න ඕනේ කියන හැඟීම ඇති කරගෙන ශ්‍රද්ධාව ස්ථාවර භාවයටපත් කරගන්න නම් ධර්මයේ හරි හැටි දකින්න, ධර්මයේ දෙස බලන්න, ධර්මයේ එන්න බලන්න. එතකොට ඔබ හැම දෙනාගේ ප්‍රඥාව අවදි වෙලා ඔබගේ ළඟ තියෙන ඒ ශ්‍රද්ධාව ස්ථාවර ශ්‍රද්ධාවක් බවට පත් වෙන බව නිවැරදිවම නිසකවම අපට කියන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ ධර්මානු දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබගේ ශ්‍රද්ධාව තවදුරටත් ශක්තිමත් වෙලා ඔබගේ ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. ඔබගේ ජීවිතවලට සැනසෙල්ල උදා වේවා. සියලු දුක් දුම්නස් කනගාටු මේ ධර්මානුශාසනාවේ ශක්තියෙන් දුරු වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම ආශිර්වාද කරනවා. වැඳ ගන්න. සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචා චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වචේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු